සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයංබදන්තා ධම්මසවන කාලෝ අයංබදන්තා ධම්මසවන කාලෝ අයංබදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්මදානය පිණිස ලක්වාසී ලෝවාසී හැම දෙනා ගැන කරුණාවේ ඒ අයට දානයන් අතර උතුම්ම දානයක් හැටියට සලසා දෙන ඒ දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ එකතු වෙලායින්නේ. තින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රදේශයේ ජීවත්වෙන සැදැහැවත් පිරිසක් රණතුංගගේ නිලන්ත ප්‍රියදර්ශන ඒවගේ මේ බිරිඳ ගයනි ජයසිරි සහ දෙව්මිනි රණතුංග දියණිය කියන පින්වත් පිරිස. මේ පිංහතුන්ගේ ප්‍රධානම අරමුණු අතර සඳහන් වෙන්නේ දේශකයන් වහන්සේට විශේසින් අපිට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් නිලන්ත ප්‍රීදර්ශනගේ මෑණියන් වන ජී චින්තා පත්මිනි මෑණියන් මිය පරලව ගිහිල්ලා ඔක්තෝබර් මාසෙන් 9 වෙනි දිනට තෙමසක් සම්පූර්ණවීම නිමිති කරගෙන ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන් ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ මෑණියන්ගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අතමි දේවා කියලා මිය පරලොව ගිය චින්තා පත්මිනි මැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒවගේම බිරිඳගේ මව්වන ඔක්තෝබර් මාස 20 වන දින ජන්මදිනය සමරන සෝමලතා වීරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේම දෙපාර්ශවීම පියතුමන්ලාට සහ ඥාතිහිත මිත්‍රාදී හැම දෙනාටම සුජීවත්ව ඉන්න පවුලි හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රධානම අරමුණක් හැටියට සඳහන් වෙනවා. තේ අතර පුංචිල්ලීමක් තියනවා ධර්ම දේශනාවට මේ සතර අපාය ගැන අපායෙන් මිදෙන්නේ කොහොමද සතර අපායෙන් බේරෙන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ ධර්ම දේශනාව සිදු කරන්න කියලා. ඉතින් එහෙමනම් ඔස්ට්‍රේලියාවේ තස්මේනියාව මේ ප්‍රදේශයේ ජීවත්වෙන ඒ සැදැහැවතුන් තමයි අද මේ දායකත්වය දරන්න. ඉතින් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ බණඇසීම නිවන්දොරටුවක් වෙනවා. බණඇසීම නිවන්දොරටුවක් වෙන්නේ බණ අහන කෙනෙක් තුළ ධර්මය වැටහෙන විදිහට ඒ නිවන් දොරටුවකට අදාළ වෙන විදිහ කරුණු ඔබ තුළ පිහිටවාගෙන ඔබ බණහන්න දක්ෂ වෙන්නට ඕන. අන්න එතකොටයි මේ බණඇසීම නිවන් දොරටුවක් බවට පත්වෙන්. ඒ නිසා බණහද්‍ය ඔබ කවද බණැහුවත්. ඔබ සමහරලාවට ගෙදර වාහනයක යන ගමන් පන්සලට ගිහිල්ලා කාගෙහරි ගෙදර ධර්ම දේශනාවක පන්සලේ හෝ යම් තැනක පැවැත්වෙන ධර්ම දේශනා පින්කමක එක්ක පිරිසක් එකතු වෙලා කරන ධර්ම සාකච්ඡාවක ඔබ කොහේ කොතන බණ ඇහුවත් මතක තියාගන්න බණ පදයක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒකස්මින් බ්‍රහ්මචරියස්මේ සහස්සම් මච්චු භායිනා. මේ බුදු කෙනෙක්ගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ස ගනම් බිහි කරන ශක්තිය තියෙනවා. පිංහතුනි මතකතියාගන්න එක බණපදය අහල රහත් වෙච්චයි හිටිය. එක ගාථාව හල රහත්වෙච්ච මහරහතන් වහන්සේලා හිටිය. එක දේශනාව අවසන් වෙනකොට දහස් ගන
දෙවියන් අතරින් ගත්තොත් ලක්ෂ ගනම් මාර්ග පල් ලැබවා. ඔබ කවුරුත් දන්නවා ධම්මචක්ක දේශනාව. මේ දේශනාව අවසන් වෙදි 18 කෝටියක් දෙවියන් මාර්ග පල් ලැබවා. එහෙමනංගේ දක්ෂතාවේ හැකියාව තියෙන මේ බුද්ධ වචනය මේ ධර්මය තියෙන ආශ්චර්ය. ඒ උතුම් බුදු කෙනෙක්ගේ බණපදයක් නේද අපි මේ අහන්නේ. කොච්චර ලාභයක්ද කියලා බණහද්දී පළවෙනිම දේ තමයි සද්ධාව ඇතිකරගෙන බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවනයට හිත පහදවාගෙන හිත පිහිටවාගෙන බණහන්නටෝ. සුස්සූසති ආසාාවෙන් බණහනු සද්ධාවෙන් බණහනු. මේ ධර්මය වටිනාකම තේරුම් ගනිමින් විමසමින් හිත පහදවා ගනිමින් බණහන. ඔන්න ධර්මය වටහා ගන්න අවශ්‍ය පළවෙනිමදේ. දෙවනි කාරණය තමයි අපේ හිත බුදු හාන්දුරන්ගේ ධර්මය පෙන්න්නනවා අපිට මේ හිත පාලනය කරගන්න පුළුවන් ලේසි දෙයක් නෙමේ. මේක කුළු හරකෙක් වගේ. හර බැඳපු නිකං කුලප්පු වෙච්ච හරකෙක් ගෙනහල ගැටගැහුවට පස්සේ ඔබ දන්නවා එහෙට පනිනවා මෙහෙට පනිනවා පෙරලෙනවා කඹේ කඩාගන්න හදනවා දුවන්න හදනවා. මේ හිතත් ඒ වගේ. ඒ හිතේ රගේ දන්නේ භාවනා කරන්න බණක් අහන්න ඇස් දෙක පියාගෙන යම් කුසල අරමුණකට හිත පුරුදු කරගන්න උත්සාහගත්ත කෙනා තමයි හිතේ ස්වභාවය හොඳටම දන්න. බණහද්දිත් එහෙම තමයි පටන් ගත්තට මේ දේශනාව අතරතුර කොයි තරං අරමුණුවලට හිත දුවනවද කියල බලන්න. දූරංගමන් ඒක චරන් හිතට දුර ඇත ගමන්තියෙන. මේ බණහන්න වාඩි වුණාට හිත අතීතයට දුවනවා. අනාගතයට දුවනවා. හිතෙන් සිහින මවනෝ. හිතෙන් ගෙවල් හදනවා ඉඩංගන්නවා දියුණු වෙනවා ළමයි ස්කෝලය අරිනවා දරුවෝ විවාහ කරලා දෙනවා. හිතෙන් සිහිනලෝ ඒකට ධර්මය කියන ප්‍රපංච කියලා. මනසෙන් ප්‍රපංච ගොඩ නග හිතේ අරමුණු ඔස්සේ දුවනවා. එහෙම අරමුණු ඔස්සේ දුවන හිතක් බණහන ඔබට දේශනාවම හිත පිහිටවන්න පුළුවන්න. ඒක තමයි බලවත්ම දක්ෂතාවේ. මේ ධර්මය වැටහෙන්නත් ධර්මය තේරුම් යන්නත් ධර්මය අවබෝධ වෙන්නත් අවශ්‍ය ප්‍රධානමදේ. සෝතං ඕදහති හොඳට කණ්ඩි යොමු කරගෙන දේශනාව හිත පිහිටවාගෙන බණහන්න දක්ෂ වෙන්න ඕන. බාහිර අරමුණුවලට හිත විසිරෙන්න ඉඩ නොදී. තුන්ගෙන එක තමයි දැඩි අධිෂ්ඨානය එක ඉරුදි පාදයක්. එකට ධර්මය කෙනොත් චිත්ත ඉරුදි පාදේ මං කොහොම හරි මේක ජයගන්න. කොහොම හරි මං අපායෙන් මිදෙනවා. කොහොම හරිමන් සතරාපායෙන් ගැලවෙනවා. අපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනින් මං කොහොම හරි මිදිලා ධර්මාවබෝධය කරා යන දැඩි අධිෂ්ඨානයක් තියෙන්නවා. ඇයි අපි බණහන්නේ. ඇයි අපි පින් කරන්නේ. ඇයි අපි දන් දෙන්නේ. ඇයි අපි සිල් රකින්නේ. මේ සියල්ල කරන්නේ සතරාපාය මහගෙදර කරගෙන යන සංසාර ගමනින් මිදෙන්න. එදකොට ඒ පිණිස දැඩි අධිෂ්ඨානයක් තියෙන් නොන මං කොහොම හරි මේක කරගන්න. චිත්ත ඉරදි පාදේ බණහන කොටත් දැඩි අධිෂ්ඨානයෙන් මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්නවා. අඥ්ඥාය චිත්තං උපට්ට පේති. ඒ දැඩි අධිෂ්ඨානය හිත පිහිටවාගෙන බණහන්න දක්ෂ වෙන්නට ඕන. තුන්ගනි කාරණයේ තමයි අත්හං හතරවෙනෙක් අත්හං ගන්හාති. බණහත්ති අර්ථ ග්‍රහණය කරගන්න. මේ ධර්ම දේශනාවේ වැදගත් කරුණු මෙ මතකතියාගන්න ඕන. ඒවා හොඳට නුවනින් විමසන්න ඕන. තමන්ගේ ජීවිතයට ගලපගන්න මොකද මේ ධර්මය ඕපනයිකයි. ඔබ දන්නවා තමා තුළින් බලන්න තියෙන්නේ. තමා තුළින් අවබෝධ කරගන්න තියෙන්. ඕපනයිකෝ. ඒ නිසා පෙංහතුනේ බණහද්දි මේ ධර්මය තියෙන වැදගත් කරුණු අර්ථ ග්‍රහණය කරගෙන දේශනාව අවසන් වෙනකොට සාරාන්සයක් මුළු බණම නෙමේ. අපිට පටන්ගත්ත තැන ඉදං හැම වචනයක්ම මුළු බණම මතක හිටින්නේ. හැබැයි ඔබට මේ දේශනාව හොඳ අවධානයෙන් බණහද්දී ඒ දේශනාව සාරාන්සයක් හරය මතක තියාගන්න පුළුවන්. අත්හං ගන්හාති අර්ථය ග්‍රහණය කරගන්න. පස්වනි එක තමයි අනත්තන රිංචති.
බණහන වෙලාව අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල බැහැර කරන්න. මං බණහන කෙනෙ. මං මේවට හිත යොමු කරන්න හිතට නොයෙක් දේවල් එන්න පුළුවන්. නොයෙක් දේවල් හිතට ඔබ ඔබ වාඩි වෙලා බණැහුවත්. ඔබ එතනින් නැකිට්ටවන්න හිතට අරමුණ වෙන. එක තම හිතේ ස්භාවේ. කවුරුත් ආවද දන්නේ. එලිය කවුරු හරි ඉන්නවත් දන්නේ. පෝර්ණ එක රිං වෙන වගේ හෙන කවුරු කතා කරත් දන්නේ. ගිහිල බලන් වහිත් දන්නෙත් නෑ එලි රෙදිටික වැලි ඔය වගේ නොයෙක් දේවල් හිතට එනවා. ඔබ ඒ අරමුණෙන් අරමුණට ඔබව රූකඩයක් වගේ අරගෙන යනවා. ඔබට හිත පිහිටව ගන්න අමාරුයි. දැඩි අධිෂ්ඨානයකින් බාහිර දේවල් ඔබේ භාවනාවට වේවා බණෑසීමට වේවා ඔබේ ධර්මමාර්ගයට බාධාවෙනේ සියලු දේවල් හිතෙන් බැහැර කරමින් දේශනාව හිත පිහිටවාගෙන බණහන්නට ඔන්න ඔය කරුණු පහ දැන් ඔබට තේරෙනවා ඇති මේක ලේසි නෑ. බණහන එකත් ලේසි නෑ. ඇහෝත්කේ ආපි බණහනවා. බොහෝ දුරට වෙන්නේ ගෙවල්වල බණදාගෙන ගෙවල්ලොහි වැඩ කර ඉන්න එක. කලාතුරකින් කෙනෙක් තමයි වාඩි වෙලා අවධානයෙන් බණහන්නේ. එහෙම බණ අහනකොට මතක හිටිනව හැබැයි අවබෝධයට යාගන්න අමාරුයි. තැන් ඔබ හිතන්න ඔබ ඔය වෙන චිට්ටපටියක් බැලුවත් ටෙලිනාට්‍යයක් බැලුවත් සමහරලාට ප්‍රෘති විකාසනයක් බැලුවත් මොනොහරි ඒ ඇතින් තැන්තැන්ගොලි මතක තියෙනවා තමයි කාලයක් යනකොට. හැබැයි බණ ධර්මය කියන්නේ එහෙම නෙමේ. ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. මුල මැදාග ගැලපෙන විදිහට බණහන්නට ඕන. සාත්තං අර්ථ සහිතව බණහන්නට ඕන. සභ්‍යහාන්ජනාව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් පාරිසුද්දන් බ්‍රහ්මචරියම් පකාසිති මේ පිරිසිදු නිවන් මග මුල මැදාග ගැලපෙන විදිහට හොඳට නුවනින් විමසමින් දැඩි අධිෂ්ඨානය යෝනිසෝ මනසිකාරයක යෙදෙමින් තමා අනුව ගලපා බලමින් බණහන්නටොල්. අන්න එතකොටයි පිංහතුනේ දේශනාව කෙලවර මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන. තිය නිසා බණඇසීම ඔබට නිවන්දොරටුවක් බවට පත්වේවා ඔබ හැම දෙනාටමත් එවැනි අධිෂ්ඨානෙන් ධර්මය ශ්‍රවණය කරමින්. බණ ඇසීම තුළම ඔබට ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනි මේ යන සංසාර ගමනේ බුදුහාන්දුරු පෙන්නනවා උන්වහන්සේගේ ලෝකවිදූ ගුණේ ගත්තොත් මේ විශ්වය ගැන බුදු කෙනෙක්ගේ අවබෝධඥානය අපිට හිතාගන්නවත් බෑ. බුද්ධ විශ්‍ය අචින්තියයි. ලෝක විශ්‍ය අචින්තියයි. ඉර්දි විශ්‍ය අචින්තියයි. බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරු හනෝ සාමීනී මට මතකයි තතාගතයන් වහන්සේ දවසක් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. මීට පෙර හිටියා සිකී වෙස්සබූ කියලා බුදුරු දෙනමක් මීට කල්ප 31කට කලින්. ඒ සිකී බුදුරජාණන් වහන්සේට හිටියා අභිභූ කියලා අග්‍රශ්ාවකයන් වහන්සේ නම. උන්වහන්සේට ඉරදියෙන් දස දහසක් ලෝක ධාතුවට මැහෙන් ඉරදියෙන් කතා කරන්න පුළුවන් ඉරදිමේ හැකියාවක් තිබිල තියෙන. දවසක් තතාගතයන් වහන්ස ඔය ගැන දේශනා කර. ආනන්ද හාන්දුරන්ට ඒක සිහි කරනකොට මතක් වුණා අගසව් කෙනෙකුට පෙර බුද්ධ ශාසනයක එවැනි හැකියාවක් තිබුණා නං. බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාගෙම අවබෝධය ඥානයේ හැකියාව සමානයි. එනිසා තමයි අපි බුදුරජාණන් වහන්සේලාට කියන්නේ අසම සමෝ වෙන කවුරුවත් එක්ක සමානනෑ එනිසා අසමානයි. ලෝකෙ වෙන කිසිම පුද්ගලයකුට සම කරන්න බෑ. හැබැයි බුදු කෙනෙක් තවත් බුදු කෙනෙක් එක්ක සමානයි. අසම සමයි. ආනන්ද හාමුදුරන්ට හිතුන බුදුරජාණන් වහන්සේට කොච්චර මේ විශ්වයේ පිට සක්වල ලෝකවලට වෙනත් ලෝක දහත්වලට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් ඉරදිම හැකියාවක් තියෙනවද දන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ල වන්දනා කලා ආනන්ද හාමුදුරහනෝ සාමීනී භාකතුන් වහන්ස මම අහලා තියෙනවා දවසක් තතාගතයන් වහන්සේ දේශනා කරා සිකී කියන බුදු හාමුදුරුවන්ට හිටිය අභිභූකින් අග්‍රශ්‍රාවකයන් වහන්සේ දස දහසක් ලෝක ධාතුවට ඉරදියෙන් ඇහෙන්න කතා කරන. සාමිනී භාග්‍යතුන් වහන්සේ නමකට බුදු කෙනෙකුට
මේ වෙනත් ලෝක දහතුල ඉන්න සත්වයන්ට ඇහෙන්න කොච්චර ඉරදියෙන් කතා කරන්න පුළුවන්ද. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප මේ යයි කිවච්චරයි. ඊට වඩා විස්තර කරන්න. බුදුවරුන්ගේ හැකියාව අනන්තයි අප මේ යයි. දෙවනි පාරත් ආනන්ද හාමුදුරුව ඒ ප්‍රශ්නය ඒ විදිහට ආයමත් ඇහවා. ඒවෙලෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප මේ යයි. බුදුරජාණන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප මේ යයි කිව. ආනන්ද හාමුදුරුව දන්නවා බුදුරජාණන් වහන්සේලා නිවන පිණිස අදාළ ප්‍රශ්නකට නං එකවරම පිළිතුරු දෙනවා. ඒ කාන්ස ව්‍යාකරණය පඤ්ඥා කියන. ධර්මාවබෝධයට නිවන ගැන චතුරාරි සත්‍යය ගැන අවබෝධයට උපකාර වෙන දේවල්ලට එක පාරම පිළිතුරු සපේන. එක විස්තර කර කර බෙද බෙදා ඒ පුද්ගලයට අවබෝධ වෙන විදියට විස්තර කරන. හැබැයි සමහර ප්‍රශ්න බුදුහාන්දුරන්ගෙන් අහද්දී. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් ඒ පුද්ගලයාට හේතුවෙන්නෙත් නැව ඊළඟට ඒක ඔස්සේ පැටලිලා යනවා මිනිස්සු ඒ ගැන හිතන්න ගිහිල් ඔළුවවල් කරගන්න සාමාන්‍ය මනුස්සයකුට ඒක තේරුම් ගන්න තරම් හැකියාවකුත් නෑ. එවැනි අචින්තිය වූ යම් යම් දේවල් ගැන අහද්දී බුදුරජාණන් වහන්සේලා පිළිතුරු නොදීන්නවා. හැබැයි නැවත නැවත අහද්දි තුන්ගනි වතායි බුදුවරු පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. ආනන්ද හාමුදුරු දන්නවා. බුදු කෙනෙක් ප්‍රශ්නවට පිළිතුරු දෙන රටාව ආනන්ද හාමුදුරුවනි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. බුදුරජාණන් වහන්සේව ළඟින්ම බොහෝ කාලයක් ඇසුරු කර ආනන්ද හාමුදුරු. බුදුමුවින් වැඩිපුරම ආනන්ද කියන වචනය තමයි කෙනෙකුට නමක් කියලා කතා කරානම් බුදුරජාණන් වහන්සේ නිතරම ආනන්ද උනු පැන්ගේ නානන්ද සිසිල් පැන්ගේ ආනන්ද කියන වචන තමයි නිතරම බුදුරජාණන් වහන්සේකින් බුදුමුවින් දේශනාවනේ. ති ආනන්ද හාමුදුරුව තුන්ගනි පාරත්වය ප්‍රශ්නය මැහවා. ඒවෙලි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය නුබ පුන පුනා නැවත නැවතත් ඒ ප්‍රශ්නම විමසනවා. එහෙම නං ආනන්ද මතකතියාගන්න මේක දරාගන්න. අන්න බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුගේ මේ ලෝක ධාතුවලට ඇහෙන්න කතා කිරීමේ හැකියාව ඉරදිය ගැන දේශනාමික තියෙන්නේ අංගුත්තර නිකායි ලෝක ධාතු විඤ්ඥාපන කියන සූට්‍ර දේශනයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය හිරු සඳුගේ ආලෝකය විහිදෙන සීමාව තුළ සූරයාගේ ආලෝකය අම්තාක් දුරට විහිදෙනවද. චන්ද්‍රයාගේ ආලෝකය අම්තාක් දුරට විහිදෙනවද. මේ පරාසය තුළ විශ්වයේ සත්වයන් උපදින තල 31ක් තියෙනවා කියව. ඒ තල 31 අයිති වෙන්නේ ඔබ නිකමට මතකතියාගන්න මනුස්සලෝක එකයි. සතර අපායක් තියෙනවා නිරය තිරිසන්ලෝකයේ ප්‍රේතලෝකය අසුරාපාය. දිව්‍යලෝක 6ක් තියෙනවා. චාතු මහරාජික තාවතින්සේ යාමය තුසිතය නිර්මාණ රති පරනිම්මිත වසවර්ති. රූපාවච්චර බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. අරූපාවච්චර බ්‍රහ්මලෝක 4ක් තියෙනවා. ඒ තමයි ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥා නා සංඥායතන කියන අරූපී බ්‍රහ්මතල 4ක් තියෙන. එතකොට මේ ඔක්කොම තල 31ක් තියෙන්නේ සූරයාගේ චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් විහිදෙනවද ඒ පරාසය තුළයි කියන. එතකොට ඔන්න ඔය සීමාව වගේ 1000ක් මතක තියාගන්න කියව. ඔන්න දැන් නිකං හිතෙන් මතක තියාගන්න 1000ක ප්‍රමාණය. ඒ 1000 තුළ මේ වගේම සූරියාව 1000ක් චන්ද්‍රයෝ 1000ක් මනුස්සලෝකද අර තල 31 ඒවා 1000ක ප්‍රමාණය. ඒ තමයි කිව සහස්ශ්‍රී ලෝක ධාතු. ආනන්දේ 1000 වැඩි කරන්න කීව තවත් දස දහසකින් ගුණ කරන්න එකතු කරන්න වැඩි කරන්න. ඒ 1000 ප්‍රමාණය වගේම තවත් දස දහසකින් ගුණ කරන්න. ඒ තමයි දිවිශාස්ත්‍රී ලෝක ධාතු. ආනන්ද ඒක තවත් දස දහසකින් ගුණ කරන්න දිවිශාස්ත්‍රී ලෝක ධාතුව ගුණ කරන්නක තවත් දස දහසකින්. ඒ ප්‍රමාණයට කියනවා ත්‍රහි සහස්සී ලෝක ධාතු. ඔබ අහල ඇති කෝටි ලක්ෂයක් සක්වල කියලා හල ඇති.
ඒ කෝටි ලක්ෂයක් සක්වල කියලා කියන්නේ ත්‍රිහි සහස්සී ලෝක ධාතු. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද බුදු කෙනෙක්ගේ ආඥා ශේෂත්‍රය ත්‍රිහි සහස්සී ලෝක ධාතුවටම ආඥාව පතුරුවන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක්ගේ අවබෝධඥානය අනන්ත සක්වලට තව එහාට චතු සහස්සී පංච සහස්සී මේ විදියට අනන්ත සක්වල කරා බුදුහාන්දුරන්ගේ අවබෝධය පැතිරිලා යනවා. ආනන්ද තථාගතයන් වහන්සේට කැමති නං සහස්ත්‍රී ලෝක ධාතුවට මැහෙන්න ඉරුදියෙන් කතා කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ ඉරුදියෙන් දස දහසක් ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්න පුළඟට චූලනිකා ලෝක ධාතුවට. ඊළඟට දිවි සහස්ත්‍රී ලෝක ධාතුවට. එහෙමත් නැත්නම් කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිහි සහස්සී ලෝක ධාතුවට මැහෙන්න ඉරුදියෙන් කතා කරන්නත් පුළුවන්. ආනන්ද හාමුදුරන්ට මේ කාරණී කියනකොට ඇග කිලි පොලාගෙන ගිය. ඇගේ ලොමු ඩැහැගත්තා. ආනන්ද හාමුදුරකින ස්වාමීණී භාගතුන් වහන්ස ආශ්චර්යයි. බුදු කෙනෙක්ගේ හැකියාව බුදු කෙනෙක්ගේ ඉර්දිය මට හිතාගන්නවා බෑ ස්වාමීණි මගේ ඇගේ කිලි පොලාගෙන ගියා කිය. එතකොට ඒ වෙලා එතන හිටියා බුදුරජාණන් අර ඔය සාමාන්‍යෙන් ඕඩ තැනක ඉන්නවා මොකක් හරි කියපු ගමන් ඒක විහිලුවට ගන්න එක්කෝ කටකැඩිච්ච කතා කියන ඒ වගේ අයි හිටිය. බුදුහාදුරයි කාලෙත් ඔයි දේව දත්ත පාක්ෂික භික්‍ෂූන් වහන්සේලා අතර සමහරු හිටිය උසුළු විසුළු කර. ඒ වගේ උදායි කියලා භික්ෂුවක් එතන හිටපු ඒ වෙලේ කියනවා ආනන්ද ඔයාට මොකද මේ ඒ හැකියාව තියන ඔයාට නෙමෙනි බුදු හාමුදුරුවන්ටන න්‍යානන්දට මොකද වෙලාතේ අන්නේ විදිහට ඇහු. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදල හා උදායි එහෙම කියන්න එපා. ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච පැහැතීම සද්ධාව ආනන්දට හත්වාරයක් සක්විති රජකං කරන්න තරන් ඒ පින බලවත්. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා කීප වතාවක් උපදීන තරන් ඒ පින බලවත්. නමුත් ආනන්ද එච්චර සංසාරය යන කෙනෙක් නෙමේ ආනන්ද මේ ජීවිතේම උතු මරහත්තයට පත්වෙලා සංසාර ගමන අවසන් කරනවා කෙළෙ ද බුදුරජාණන් වහන්සේ දේශනා කර. එතකොට අපිට පේන්නේ මෙන්න මේකෙන් තේරුම් ගන්න මේ විශ්වය තුළ නිකමට තේරුම් ගන්නකො අපි දන්නේ මොනවද කියලා. අද මොන විද්‍යාඥයෙක් වුණත් මොන නාසාහිතනය වුණත් මේ මොනවා හොයාගත්තත් අද කොයි තරම් ප්‍රමාණයක්ද දන්නේ දකින්නේ. ඒ උපකරණකින් හොයාගන්න. ඒ නිසා ඒ දකින දේවල්ලට අනු අපි ලෝකයේ තියෙන ඔච්චරයි කියලා අපි හිතනවනම් අපි විශාල මුලාවකයින්. ලෝක විශ්‍ය අචින්තය බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේක සාමාන්‍ය මනුස්සේ හිතන්න ගියොත් ඔහුගේ ඔලුව විපිලිසර වෙනවා. ඔහුට තේරුම් ගන්න බැරි වෙනවා. හැබැයි මේ සියල්ල අතැම්බුලක්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා. එකයි උන්වහන්සේට අපි ලෝක විදූ කියලා කියන්න. ඒ අවබෝධ කරා විතරක් නෙමෙයි ඒකෙන් මිදෙන මාර්ගය අපිට කියල දුන්න. එහෙමනං අපි දැන් ඒක හොය හොයා ලෝක ධාතු හොය ග්‍රහලෝක හොය ඉන්න ගියොත් අපිට ගැලවෙන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට ගැලවෙන මාර්ගයේ පෙන්නල දුන්න. අන්නේ නිසා බුද්ධිමත් කෙන අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්නයි මහන්සි ගන්නට ඕන්. පිංහතුනී සතර අපාය දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ අපිට උපමාවකෙන් පෙන්වා මහනෙනේ මේ සතරාපාය වැටි වැටි මේ සංසාර ගමන යන සත්වයන්ගේ ජීවිත සතරාපාය මහගෙදර කරගෙනයි කිව ගමන් කරන්න. ඊළඟට ඔබට මේ අපාය බයි තේරුම් ගන්න පුළුවන් හොඳම දේශනා කීපයක් තියෙනවා චුති සංයුක්තය කියලා. සංයුත්ත නිකායි තියෙනවා චුති කියල සූට්ට මනුස්ස චුති දිවිය චුති ප්‍රේත චුති තිරච්ඡාන චුති ඔය වගේ සූට දේශන ගණනාවක් තියෙනවා. චුති කියන්නේ ඒ සත්වයන් ඒ සත්වලෝකවලින් කර්මාණරූපියෝ චුත වුණාට පස්සේ උපත කරායන ආකාරි ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනුස්ස චුති සූත්‍ර බුදුහාන්දුරු පෙන්නවා නියසිලට පස්්ටිකක් අරගෙන ඔබ දන්නවා සාමාන්‍ය පොළොවෙන් පස්්ටිකත් නිය පොත්තට නිය සිලට ගත්තෝ මහ විශාල් ප්‍රමාණයක් එන්නෑ නිතාම ස්වල්පයයි. බුදුරජාණන් වහන්සේ මේ ස්වල්පයේ භික්‍ෂූන් වහන්සේලාට පෙන්නනවා. පෙන්නල කියනවා මහනෙන
මේ මහපොළොවේ තියෙන පසුත් නිය සිලේ තියෙන පසුත් අතර වෙනස නුබල දකිනවද. එහෙමයි ස්වාමීනි. නිය සිලේ තියෙන ඉතාම ස්වල්පයයි. මහපොළොවෙ තියෙන පස් ප්‍රමාණය 100ෙන් පංගුවක් 10ෙන් පංගුවක් ලක්ෂෙන් පංගුවක් බින්දු ගානෙන් කියන්න බැරි තරන් දීර්ගයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන මේ මනුස්ස ජීවිත ගත කරන අයගේ මේ සංසාරයන සත්‍යයන්ගෙන් ආයමත් මනුස්ස ජීවිතයකට එන්න මෙන්න මෙච්චරයි කියව. නිය සිලට ගත්ත පස් වගේ පිරිසක් මනුස්ස ලෝකෙටෙන්. මේ මහපොළොව පස් වගේ පිරිසක් සතරාපායට වැටෙනවා. අපායම වැටි වැටි සංසාරය යන පිරිස මහපොළොවෙ තියෙන පස් වගේ කියව. දැන් ඔබ නිකං දැන් ඔබට ඕක නිකං කවරු හරි කිවොත් හිතෙන්නේ නෑ ඕක කොහොයිද ඕක වැරදිලා කියලා හිතෙන්න පුළුව. සමහරු හිතනවා මෙච්චන මිනිස්සු ඉන්නේ දැන් ජනගහනේ වැඩි වෙලානේ ඔය ඕ කොහෙද මෙච්චර මිනිස්සු ඉන්න කියලා හිතෙනවා. අපිට එහෙම හිතෙන්නේ අපි අනිත් ලෝක ගැන අපි කවුරු සංගණනයක් කරලා නෑනේ. අපි සංගණනය කරන්න මේ මනුස්ස ලෝකෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වුණත් මිනිස්සු ගැන විතර අපිට හොයා ගන්න පුළුවන්. පිංගත් අපි දැම් මිනිස්සු ගැන හිතම. ඔබට මෙන්න මේ විස්තරයෙන් තේරෙයි මනුස්ස ජීවිතයක් ලබන එක කොච්චර දුර්ල බයිද. පිංගතුනි බුදුරජාණන්වා දැම් අපි ගම් මනුස්ස ලෝක ඉන්න ටික. මුළු මනුස්ස ලෝකෙ මද ජීවත්වෙන්නේ කෝටි 700කට වඩා වැඩි. අපි වැඩිපුරත් එක හිතුම 800ක් විතර කියලා. කෝටි 700ක් 750කට ආසන්න තියෙන අපි වැඩිපුරත් එක හිතම මනුස්ස ලෝකෙම ඉන්නවා කෝටි 800ක විතර කියලා හිතම. එතකොට අපිට ඒක කෝටි ගානෙන් හරි කියන්න පුළුවන්ද බැයිද පුළුවන් බින්දු ගානකින් හරි කියන්න පුළුවන් කෝටි 800ක් කියලා සාමාන්‍ය ලෝක ජනගහනය ගැන අපි හිතනවා. හැබැයි ඔබට පුළුවන්ද සතරාපාය කියන්නේ නිරය තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය අසුරාපාය හතරක්නේ. ඕකෙන් නිරේ ගැන කවුරුත් දන්න කවුරු සංගණනයක් කරලත් නෑ නිරේ කොහෙද තියෙන්නේ කියලා අපි දන්නෙත් නෑ ඒ අපිට පේන්න එක දිවසින් දකිට දෙයක්. හැබැයි යම් යම් දේශනාවලින් අපිට ඒ නිරේ ගැන තොරතුරු ගොඩාක් තේරුම් ගන්න පුළුව. මේ නිරේ නිරි සත්තු මෙච්චරයි කියලා කවුරු සංගණනයක් කරේ නෑ. එතකොට අපි එක පැත්තකින්දීම අපි දන්න ඇති නිසා අපිය අයින් කරනවා. ප්‍රේත ලෝකෙ ප්‍රේතයෝ ගැන අහලතියනවා බුද්ධ දේශනා කියෝල තියෙනවා පේතවත්තු ගැන දන්නවා ලක්කන සංයුත්ත ප්‍රේතයෝ ගැන අහල ඇති ඕන තර හැබැයි අපි ගණන් කරගන්න අපිට පුළුවන්කමක් නෑ. දිවසක් තියෙන ඕන ඒකත් දකින්න ප්‍රේත ලෝකෙත් අයින් කරම අපිට පේනෑන. අසුරාපාය මහා සාගරයේ තුළ දුක්විදින අමනුස්ස කොටසක් හැටියට පහරාද වගේ දේශනාවල බුදු හාන්දුරු පෙන්වු. මහ මුහුද ඉන්නවා තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන්තර නාගලෝක නාගය මහා සාගරය තුළෙයි අපිට පේන්නේ අපි ඒකත් අතහරින්. එතකොට සතරාපායෙන් හතරක්ම අපි අතහැරිය. තුනක් අතහැරිය ඒ හතරේ. නිරය ප්‍රේතාපාය අසුරාපාය පේන නැති නිසා ඇ දැන් අපි එකක් ගම පේන තිරිසන් ලෝකෙ තිරිසන් සත්තු අපිට පේනවා. ඒ පේන තිරිසන් සත්තුන්ගෙන් ඔබ හිතන්න කරණීමිත සූත්‍ර තියෙනවා දීගාවා දීර්ග සත්තු ඉන්න දැකළ ඇති. ඔය පිඹුරු වගේ සත්තු දිග සත්තු ඉන්න. මහන්තාවා මහත ශරීර ඇති සත්තුවන්න. විශාල ශරීර ඇති අලි වගේ සත්තු විශාල ශරීර ඇති මහත සත්තුවන්න. මජ්ජිවා මධ්‍යම් ප්‍රමාණ සත්තුවන්න මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ සත්ත. රස්ස කුඩා සත්තුවන්න පුංචි පුංචි කෝම්බි වගේ පොඩි සත්තුවන්න වේයෝ කෝම්බි පුංචි සත්තුවන්න. අනුක තූලාව අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සත්තු ඉන්න තිරිසන් සත්තු අමනුස්සය නෙමේ. තිරිසංගත සත්තු ගැන මේ කියන්න. ඇහැට පේෙන් නැති තිරිසන් සත්තුවන්න ඔන්න දැන් හිතාගන්න. තිරිසල් ලෝක අද අපි අන්වීක්සෙන් බලලා කියනවා මෙහෙම එවුන් ඉන්නවා චූටි චූටියෝ. බුදු හාමුදුරුව පෙන්නවා ඒ අයත් තිරිසංගත ආත්ම සහිත සත්තුවේ. අනුක කියන්නේ අයට. තූලාවා කැන වටකුරු හැඩෙන් යුත්ත සත්තු. දිට්ටාවායේ වදදිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු කොච්චර ඉන්නවාද. දැන් ඔය සත්ව විග්‍රහය විතරක් ඔළුවට අරගෙන හිතන්න. ලෝකෙනෙමේ අපේ ඉඩම ඉන්න සත්තු ටික ගැන හිතන්න ඉලක්කමකින් කියන්න පුළුවන්ද. කූමි ගුලක් ගත්තු කෝටි ගාන
අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික කුණු වෙලා යන මස් ටිකක අඩුගානේ අසූචි ටිකක ඉන්න පණුව ටික මේ ශරීරයක් ඇතුළේ ඉන්න පණුව ටික මනුස්සෙක් මැරිලා කුණු වෙනකොට ඒ මලකුණෙන් එන පණුව ටික හිතාගන්න පුළුවන්. දැන් ඔය පේන අය අන්වීක්ෂයෙන් බලල නෙමේ. එහෙම නං තිරිසන් ලෝක ඒ තරං විශාල නං තව නිරය කොච්චර ඇත්ද ප්‍රේතාපාය කොච්චර ඇත් අසුරාපාය කොච්චර ඇත්ද. එහෙම නම් පිංහතුනි සතරාපායගත සත්වයම් බුදු හාමුදුරු පෙන්වේ මහනෙන මහපොලේ පස් යම්සේද සතරාපාඉන්න සත්වයන් ඒ වගේ කිව. මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිලට පස්්ටිකක් කරම් පෙන්නු. කෝටි 750 අපි 800ක් කියලම හිතම කෝටි ගානෙන් හරි කියන්න පුළුව මනුස්සලෝක ඉන්න මෙච්චරයි කියල. හැබැයි ඔබටවත් මටවත් කාටවත්. අඩුගානේ අපේ ඉඩම ඉන්න සත්තු ටිකවක් ගණන් කරලා කියාගන්න බෑ. ඒ තරම් සත්ව විෂය අචින්තයයි. එහෙමනම් පිංහතුනි ඔබට දැන් තේරෙන ඇති මනුස්ස ජීවිතයක් ලැබවා කියන්නේ හිතාගන්න බැරි දුර්ලභ කාරණය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුර්ලබෝ මනුස්ස පටිලාබ මනුස්ස ජීවිතයක් ලබනේ අතිශ්‍යයෙන්ම දුර්ලබයි. දැන් ඔබට මනුස්ස ජීවිතයක් ලබපු ඔබ අනෙක් සියල්ලන්ට වඩා වාසනාවන්තයි. ඒකට හේතුව දුර්ලබා බුද්ධ උත්පාදෝ දුල්ල භාෂණ සම්පති බුදු කෙනෙක් ඉපදිච්ච පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ ධර්මී ලෝකෙ පවතින කාලිකයි ඔබ මනුස්ස ලෝකෙඉන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට ෂණ සම්පත්තිය මේ බණහෙනවා හිත පහදනවා. කොහොමහරි මේකෙන් ගැලවෙන්න ඕන කියල හැඟීමක් ඇතිවෙන. අන්නේ කෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන මේ ලෝකෙ මිනිස්සු. බුදු කෙනෙක් තරම් මේ සංසාර ගමනය අනතුර දකිනවනම්. සතරාපායගත සත්‍යයන් විදින දුක බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට වැටහෙනවනම් මේ මිනිස්සු හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙන වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. අප්‍රමාදීව ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. අනිත් මොන වැඩ තිබ්බත්. ධර්මය අවබෝධ කරන්න සසරින් මිදන්න වීරිය වඩනවා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙන වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙන වගේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි කොච්චර බණැහුවත් අවිද්‍යාව නිසා තන්හාාව නිසා ඒ අහන වෙලාවට තේරුණාට වැහිලෑන කෙලෙස්වලින් වැහෙනවා හිත. පස්සෙ බැරියේ තව කල් තියෙනවා නොය. ඕව කොහෙ කරන්න දැම්ම කොච්චර ප්‍රශ්නති ඒ වගේ අදහස් හිතට ගලාගෙනෙන. ඔය ඕන දෙයක් වෙන්න ඇත ඒක ඒ වෙලාවට බලාගම අන්නේ වගේ හිත. ඒක තමයි අවිද්‍යාය භයානක්කම. ඒ නිසා සතරාපායෙන් මිදන්න මහන්සි ගන්න කෙනා. කොහොමද අපායෙන් මිදන්න කියන තැනදී අපිට අවශ්‍යමද ඉස්සල්ලා තේරුම් ගන්න ඕන. බුදු හාමුදුරු පෙන්වේ සද්ධාව ඇතිවෙන්නත් අපාය බය දකින්න ඕනේ. දුක්කූප නිසා සද්ධහා. සසර දුක අපාය බය අපායි වැටි වැටි විදින්න සිද්ධ වෙන දුක දකින කෙනාම තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා අප්‍රමාදීව වීරිය වඩන්න. එයා තමයි අවබෝධයෙන්ම බුදුන් සරණයන්. එයා තමයි අවබෝධයෙන්ම ධර්මය සරණයන්. එයා තමයි අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝයා සරණයන්. ධර්මාවබෝධය පිණිස වීරිය වඩන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපායෙන් මිදන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ. ඔබ සංසාර බයදකින කෙනෙ. ඔබ සද්ධාව ඇති කර ගත්ත කෙනෙ. ඔබ බුදු හාමුදුරන්ගේ දේශනාව ගැන විශ්වාසයෙන් අප්‍රමාදීව ධර්මය වඩන කෙනෙ. ඒ පිණිස අපි පියවරෙන් පියවර යායුතු මකක් තියෙන්. බුදු හාමුදුරුව පෙන්ව මේක හරියට මහා මුහුදට බහිනෝ වගේ වැඩ. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවලින් සීලේක පිහිටනෝ ප්‍රතිපදාවක දෙනවා. ඉස්සල්ලාම දැන් අපි ගම සාමාන්‍ය තේරුම් ගන්න කෙනෙකුට කොහොමද අපි මේ බනාහල දැන් අපාය ගැන බයක් ඇති වුණොත් කොහොම හරි මේකෙන් මිදෙන්න ඕන කියලා හිතුනොත් කොහොමද මේක පටන්ගන්න. පළවෙනිම දේ තමයි
බණහන්. නිතර නිතර බණහන්. ඒ බණ අහනකොට ඔබට බුදු හාමුදුරන්ගේ අවබෝධය ගැන මේ සංසාරි ස්වභාවය ගැන සතරාපාය ගැන හොඳට තේරෙන්න ගන්න. ඒ තේරෙනකොට ඔබ අවබෝධයෙන්ම සීලේක පිහිටන. දැන් අපි ඉස්සරලාම ඔයා සීලේක පිහිටල පටන්ගන්නක සීල සමාධි ප්‍රඥා තමයි වැඩෙන්නේ. හැබැයි අවබෝධයක් නැති කෙනා සීලේක පිහිටවන්න අමාරුයි. ඇයියා දන්නේ නෑ මොකටද සීල් රකින්නේ. සීල වටිනාකම දන්නේ. ඒ නිසා බොරුවට සීල් ගත්තට සීල් රකින කෙනෙක් නෙමෙයා. එයා ශික්ෂාපත ගැන හැඟීමක් නෑ. බොහෝ දෙනෙක් වර්තමානය සිල් ගන්න චාරිත්‍රයක් වසේ. අර මිනිස්සු ඉදිරියෙක්කෝ රැස්වීමක පිරිස සිල් ගන්න නිසා යමක් පටන් ගන්න කලින් චාරිත්‍රයක් ඉෂ්ට කරනවා කියන හැඟීමෙන් තමයි ගොඩක් අය සිල් ගන්න. ඔබ දැකලා ඇතින් සමාලාට ඔන්න ස්කෝලේ. වැඩ පටන් ගන්න කලින් උදෑසන සිල් සමාධන් කරන. රැස්වීමක් තියෙන න්‍යාය පත්‍රය පළවෙනිම එක පන්සිල් සමාධන් කිරීම. උත්සවයක් ආරම්භ කරන මුලින්ම පන්සිල් දීල පොල්තෙල් පහන දල්ල වැඩි පටන්ගන්න. ආයතනයක් විවෘත්ත කරනවා. ඒත් එහෙමයි. සමහරු හොර ව්‍යාපාරයක් ආරම්භ කරත්. මොන තරන් වැරදි වැඩ අපරාධ කරන ව්‍යාපාරයක් පටන් ගත්තත්. එතනත් පන්සිල් අරගෙන පොල්තෙල් පහන දල්වලා එහෙමතයි වැඩේ පටන්ගන්න දන්නේ නෑ මොකක්ද සිල් ගන්න එක තේරුම කියලව. ඒක තේරුම් ගන්න නම් බණහන්න ඕනේ. ඒ නිසා කාලයක් බණහන්. බණ අහනකොට දැම් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෙවල්ලොල ඉදන් සිල් අරගෙන හොඳට සිල් රැකලා බණහන්නාව නෙමේ. මිනිස්සු වැරදි වැඩ කර පව්කං කර හිටපු මිනිස්සු. බණ අහල ජීවිතය වෙනස් වුනේ. ඊට පස්සේ තමයි ඔවුන් සිල් රකින්න පටන් ගත්ත. ඊට පස්සේ තමයි ඔවුන් ධර්ම මාර්ගය අවබෝධයෙන් ධර්ම මාර්ගය වැඩුවේ. බලන්න සමහරයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල බණහලා දේශනාව අවසන් වෙනකොට සාමීනි මේ ධර්මය හරියට වහලා තිබ්බ දෙයක් ඇරල පෙන්නවා වගේ. අන්දකාර හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ වුණා වගේ. මේ ධර්මය හරියට මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්වා වගේ. සාමීනි අද පටන් අපි බුදුන් සරණයනවා. අද පටන් ධර්මය සරණයන. අද පටන් ශ්‍රාවක සංඝයා සරණයනවා කියලා අවබෝධයෙන් තෙරවා සරණයන. ඊට පස්සේ තමයි යා සීලවන්ත උපාසකයෙක් බවට පත්වෙන්. එයා ශික්ෂාපද රකිමින් තමන්ගේ කයවචනය සංවර කර ගනිමින් ගුණ ධර්ම රකිින්. ඒ නිසා පිංහතුනි පටන්ගන්නම තැන නිතර බණහන් අද කොච්චර වාසනාවත්. ඔබට අන්ත්‍රජාලය ගත්තත් ගොඩාක් බණහන්න පුළ බණපොත්ද කැසට්ද සීඩීද සංගරාද අද ගොඩා ක්‍රම තියෙන ඔබට බණහන්. නිතර බණහන් ආසාාවෙන් බණහන්. එහෙම බණ අහගෙන අහගෙන යනකොට කාලයක් යනකොට ඔබට දහම් දැනුම ඇති වෙනවා සද්ධාව ඇති වෙනවා අපාය බය ඇති වෙනවා ධර්මය ඔස්සේ ඔබ හිතන්න පටන් ගන්න අන්න එතකොට ඔබට සීලේක වටිනාකම හොඳට දැනෙනවා. දැන් ඔබ සිල් රකින්න කවුරුත් කිය නිසානමේ. කට්ටිය බලෙන් පන්සිල් සමාධංකරොන් නිසානම ඔබ අවබෝධයෙන්ම එතන ඉදන් සිල් රකින්. ඊට පස්සේ බණහන කෙනා උතුම් සීලේක පිහිට. අපි ගම ගිහි ශ්‍රාවකයෙක් නං ඔබ පන්සිල් රකින. හැබැයි පන්සේ සමාදන් වනාට තාම ඔබ අවබෝධයකින් ඉන්න වනෙමේ ඒ ශික්ෂාපද බිදෙන්න්න කැඩෙන්න්න තියෙන අවස්ථාව ඕන තරම්. හැබැයි සංසාරි බයදකින කෙනා අපායින් මිදන්න වීරිය වඩන කෙනා තමන්ගේ පුංචි වරදේ පවා බිය දකිනවා. ශික්ෂාපදයක් කැඩුනොත් ඒ සැනින් ආයතින් සංවරේ පිහිටන ආයතින් සංවරේ කියන්නේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ආයි නම්මම් මේ කරන්නේ. ඒ මොහොතේ මායි පන්සේ සමාධන් වෙලා වරද නිවරදි කරගන්න. ඒ විදිහට තමයි වැටි වැටි නැකිටිනවා වගේ අධිෂ්ඨානෙන් වීරිය සෝවාන් වෙන කල් සෝවාන් වෙච්ච කෙනා තමයි සතරාපායෙන් සදහටම නිදහස්වේ. එයා තමයි අවබෝධයෙන් සිල් රකින්නේ. ඒ සීලේට කියන්නේ ආර්ය කාන්ත සීලේ. සෝවාන් වෙච්ච කෙනාගේ සීලේ අවබෝධයෙන් යුක්ත ආර්ය කාන්ත සීලයක්. එතකං සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන වීරියෙන් ඒ ගමන යන්න උත්සාහ කරන කෙනෙ. දැම් බණහනවා හොඳට සිල් සමාදන් වෙනවා. නිති පන්සිල් රකින්න පුරුදු වෙන කෙනා පෝයට පුරුදු වෙනවා මාසකට එක දවසක් හරි. බුදු හාන්දුරය කාලන සතර පෝයටම උපෝ සතේ රැක්ක. අද අඩුගාන පසලොස්සක පෝයට හරි. උපෝ සත සීලයක් පුරුදු කරනවා.
ඊළඟට තමන් අහන ධර්මය ඔස්සේ දැන් බණහගෙන යනකොට කරමඵල විශ්වාසය පින් පව් ගැන විශ්වාසය එකට කියෙන ලෞකික සම්මාධිට්ටිය ඇති වෙනවා කියලා. දානී විපාක තියෙනවා කරන පින්කංගොල විපාක තියෙනවා මෙලවක් තියෙනවා පරලවක් තියෙනවා මවුට සැලකීමේ විපාකයක් තියෙනවා පියාට සැලකීමේ විපාකයක් තියෙනවා තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන්ට ලැබෙනවා ඕපපාතික සත්වයන් ලෝකෙ පහළ වෙනවා තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකෙ පහළ වෙනවා මෙන්න මේ අවබෝධය දැනුම වැටහීම ඇති වෙනවා ඒකට කිනවල් ලෞකික සම්මාධිට්ටිය මේ අවබෝධය තුළ පිහිටල යා පින් කරනවා ධර්මාවබෝධය අරමුණු කරගෙන දන් දෙනවා සිල් රකිනවා දෙමවපියන්න සලකනවා පින්කං කරනවා කර්මඵල විශ්වාස කරන කෙන අකුසලෙන් වලකිනවා සබ්බ පාපස්සා කරනගේ යා පුළුවන් තරන් සියලු අකුසල් වලින් වලකිනවා වලකින්න උත්සාහ කරනවා වීරිය වඩනවා කුසලස්සූප සම්පදයා කුසල් වඩනවා පින් කරනවා පිනටම නැඹුරු වෙච්ච ජීවිතයක් පුරුදු කරන සචිත්ත පරියෝධපන අන්න දැන් ටික භාවනාවකට යොමුුවෙන බුදුගුණ සිහි කරනවා මෛත්‍රී භාවනාව වඩනවා කය ගැන යථාවසයෙන් විමසනවා ධාතු මනසිකාරය පිළිකුල් භාවනාවේ කායනු පස්සනා භාවනා සතර සතිපට්ඨානය ඔස්සේ භාවනා වඩනවා අන සචිත්ත පරියෝධපන දැන් ලෞකික සම්මාධිට්්‍ය ඇතිකර ගත්ත කෙනාගේ ඉලක්කෙ තමයි ලෝකෝත්තර සම්මාධිට්්‍ය ඇතිකර ගැනීම ලෝකෝත්තර සම්මාධිට්්‍යිය ගැන චතුරාරි සත්‍ය ගැන ඇතිකරගන්න අවබෝධඥාන ඒ අවබෝධය පළවෙනිම අවබෝධය තමයි සත්‍ය ඥාන මේ දුක කියන්නේ ආරය සත්‍යයක්මයි දුකේ හට ගැනීම ආරි සත්‍යයක්මයි දුක නැතිවී මාරි සත්‍යයක්මයි දුක නැති කරන මාර්ග ආරි සත්‍යයක් මයි කෙ ඇති කරන අවබෝධය ඒකට කියනවා සත්‍යඥාන අන්නේ අවබෝධය ඇතිවෙන කල්ම අපායෙන් මිදෙනවා කියන එක ලේසිනෑ ඒ තමයි සෝවාන් පලට පත්වීම චතුරාරි සත්‍යයේ සත්‍යඥානය ඇතික්වෙනවා සමගම එයා සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකෙන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා සෝවාන් පලට පත්වෙනවා අන්න එයා තමයි සදහටම සතරාපායින් මිදෙන කෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා සෝවාන් පලට පත්වෙච්ච කෙනෙක් උපරිම ආත්ම හතයි උපදන්න දිවි ලෝකික සුගතියක ඉපදුනත් ආත්ම හතයි ආත්ම හතෙන් මෙහා ආත්ම හතක් ඇතුළත ඊතිරි කෙලෙසුත් ප්‍රහාණය කරගෙන ඒ කාන්තෙන් නිවන කරා යනවා මයි සෝවාන් වෙච්ච කෙනෙක් යතින් අපායගාමි අකුසලයක් සිද්ධ වෙනවා කියන එක අබහුයයි සිද්ධ නොවන දෙයක් කියන කවදාව එයා සදහටම අපායෙන් මෙදිච්ච කෙනෙ ඒ නිසායි පිංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ යුද්ධ දාහක් දිනනවට වඩා ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා ලෝකෙම රජකං කරමින් ලෝක යටත් කරගෙන පාලනය කරනවටත් වඩා දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපත්ති පලේ ශේෂ්ඨයි උතුම් කියල එයා සදහටම සතරාපායෙන් මිදිච්ච කෙනෙ අන්නේ පිණිසයි අපි මේ ධර්ම මාර්ගය වඩන් අන්න දැන් කෙනෙකුට කොහොමද අපි අපායෙන් මිදෙන්නේ කොහොමද අපායෙන් මිදෙන්නේ කියලා යන්න තියෙන පිළිවෙල තමයියේ අපායෙන් මිදෙනවා කිය හිටියට මිදෙන එකක් නෙමේ අපි කවුරුත් සංයෝජනවලින් බැඳිලා ඉන්නේ කාම ලෝකයට අපාය පැත්තට අපි බැඳිලා ඇදිලා ඉන්නේ ඒ සංයෝජනවලින් ඒකෙන් මිදෙන්න නම් ඔබ පටන්ගන්න තැන ඉඳම් බණහන් සද්ධාවෙන් බණහනකොට ආසාාවෙන් බණහන් හොදට කන්යොමු කරගෙන බණහන් කාලයක් බණහගෙන අහගෙන යනකොට ඔබට ධර්මය ගැන සද්ධාවක් ඇති වෙනවා කර්මඵල විශ්වාසය මෙලොව පරලොව පිළිගැනීම ඇති වෙනවා පින් පව් ගැන විශ්වාසය ඇති වෙනවා ලෞකික සම්මාධීත්‍යය ඇතිවෙන්න පටන්ගන්න අන්න ඊට පස්සේ අවබෝධයෙන් කර්මඵල විශ්වාසයෙන් සිල් රකින්න කවුරුත් කිය නිසානෙමේ අවබෝධයෙන් සිල් රකින්න ඒ සීලේ දියුණු කරගන්න පියවරෙන් පියවර උත්සාහ කරන පුංචි වරදේ පවා බය දකින එයා ලෞකික සම්මාධීට්්‍යය තුළ පිහිටලා පින්කං කරන කුසල් වඩනවා අකුසලෙන් වලකිනවා එයා ලෝකෝත්තර සම්මාධිට්්‍යය නම් වූ චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස වීරිය වඩන. අන්නේ ගමනේ තමයි එයා සතරාපායි මිදෙන මාර්ගයේ සඳහටම
ලබාගන්න. ඒ විදිහට යන මාර්ගයේ තුළත් පිංගතුනි පින බලවත්වෙන්න බලවත්වෙන්න යා සිල් රකිනවා කියන විශාල පින. දන් දෙනවා කියන විශාල පින. භාවනාව කියන පිනාතර අග්‍රම පින මෛත්‍රය. ඒ පින් වැඩෙන්න එයාගේ ජීවිතයේ සුගතිය පැත්තට ඇදෙනවා. හැබැයි අපායෙන් සදහටම මිදෙනවා නෙමේ. කෙනෙකුට පින් කළ දැන් විමානවත් වෙතියෙන්නේ පුංචි පිනක් හරි මරණ මංචකයේ බලවත් කරගෙන සුගතියනා ඉන්න. හැබැයි ඒක සදාකාලික ගැලවීමක් නෙමේ. ඒ පිනේ විපාක අවසන් වෙනකොට දෙව්ලොව හිටියත් ආයි චුත වෙලා අපායට වැටෙන්න්න පුළුව. ආයි පහලට වැටෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව පහළ වෙලා ලෝක අපිට පෙන්නල දුන්නේ පින්ටිකක් කරගෙන තාවකාලිකව ගැලවිලා දිවිය ලෝකෙකට යාගන්න එක නෙමේ. ඒක තාවකාලිකයි. ඒ පින අවසන් වෙනකොට ආයමත් අපාය පැත්තට වැටෙනවනම් බුද්ධ ශාසනයක් ලැබිච්චකින් අපි සම්පූර්ණ ප්‍රයෝජනයක් ගත්තනෙමේ. බුද්ධ ශාසනයක් මුණගැහිච්ච එකෙන් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න කෙනා ධර්මය අවබෝධක අඩුම ගානි සෝවාන්වත්වෙන්න මහන්සිගන්න. සෝවාන් පලට පත්වෙච්ච කෙනාට ඉතිරි මාර්ග පල කරා යනවා කියන එක කාගවත් උදව්වක් අවශ්‍යනය. ඒ කෙනා මාර්ගයට බැසගත්ත කෙනෙ. උපරි මාත් මහතක් ඇතුළත සංසාර ගමන අවසන් කරන. ඒ නිසා සතරාපායි මිදෙනවා කියන අරමුණ නං ඔබට තියෙන්නේ. ඔබ ඒ විදිහට ජීවිතයේ සැලසුම් කරගන්න. දැන් බලන්න කෙනෙකුට සමහරෙකුට තියෙනවා පුංචි කාලෙම මං වෛද්‍යවරයෙක් වෙනවා. එක්කො මං ඉංජිනේරුවෙක් වෙනවා. මං දක්ෂ ඉංජිනේරුවෙක් කරයි විද්‍යාඥය කරි ඔබ මොකක් හරි හිතාගන්න ඔබට තිබ ඉලක්කය. ඒ ඉලක්කෙ තුළ ඔබ පියවරෙන් පියවර යන්න ඕන නේද. ඒ ඉලක්ක ඔළුවෙතියාගෙන ගෙදර හිටියට පාඩන් කරන්න ඇතු හිටිය කියලා විභාග පාසෙන්න්න උත්සාහ කරන්න ඇ කියල ඔබට කවදාවත් ඉලක්කෙට යන්න බෑ. ඔබ මහන්සේලා ඉගෙන ගන්න විභාග පාස් කරන කොච්චර දුක්වින්න දවුරුදු ගානක් මහන්සි වුන ඉගෙන ගන්න. විභාග කර අත්දැකින් ලබනවා පර්යේෂණ කරනවා ඒකත් එක තව තව රටවල් වල ගිහිල්ලා ඒ ඔස්සේ ජීවිතයේ සාමාන්‍ය මනුස්සෙක්ගේ ජීවිතය අවුරුදු 70ක් 80ක් ජීවත්වෙන කෙනෙ සමහරු අවුරුදු 35ක් සමහරු අවුරුදු 40-50 වෙලත් ඉගෙන ගන්න. එච්චර විශාල වෙහෙසක් දරලා තමයි යමෙක් යම් ඉලක්කෙකට යන්නේ. හැබැයි ලෞකික ඉලක්ක සියල්ල හුස්මටික යනකොට අතහැරල යන්න වෙනවනම්. ඔබ වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් ලෝකෙම මහාචාරවරයෙක් වුණත් ඔබේ හුස්මටික ගියාට පස්සේ ඒ සියල් අතහැරල සතරාපායට වැටෙන්න්න වෙනවනම්. ඒ ජීවිතේම ගත්ත උත්සාහය ඉන්නකං කාලබීල ඉන්න පුළුවන් ඉච්චරයි. හැබැයි ඔබ ධර්මය අවබෝධ කරන්න වීරිය වඩනවා කියන්න ඔබ බණහනවා කියන්න ඔබ සිල් රකිනවා කියන්න. ඔබ ධර්මාවබෝධයට ගන්න උත්සාහය ඔබ සුගතිය කරාරගෙන යනවා වගේම ඔබ සංසාරදුකින් එතර කරවල සතරාපායි මුදවලා නිවන කරාරගෙන යන. අන්නේ ඉලක්කය ඇති කරගෙන අවබෝධයෙන්ම ධර්මී පිහිටන් අවබෝධ කරගන්න මහන්සිගන්න ඉති ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මීම අවබෝධ කරගෙන සංසාරදුකින් මිදන්න සතරාපායි මිදන්නම වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගා සියලු පින් සියලු දෙවියෝ සාධ කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස්ස ඉතුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය. ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට දෙන්නේ රණතුංගගේ නිලන්ත ප්‍රියදර්ශන ඒ බිරිඳ ගයනි ජයසිරි මහත්මිය දෙව්මිනී රණතුංග දියණිය ඇතුළුයි පවුලේ පිංහතුන් විසින්. විශේෂෙන් ඔස්ට්‍රේලියාවේ තස්මේනියාවේ ජීවත්වෙන මේ පින්වත් පිරිස අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින ධර්මදානයෙන් රැස් කරගත් පිනෙන් අරමුණ බවට පත්වෙන් ප්‍රධාන මරුණ ධර්ම දේශනාව සිදු කරන සාමීන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියල අපිට ආශිර්වාද කිරීමත් නිලන්ත පිරදර්ශනගේ මෑනියන් වන ජයේ චින්තා පත්මිනී මෑනියන් මිය පරලව ගිහිල ඔක්තොම්බර් මාසෙන් 9 වෙනි දිනට මාස 3ක් සම්පූර්ණවීම නිමිති කරගෙන මෑනියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝග ඒ මෑනියන්ගේ පරලෝ ජීවිතයේ සැපවත්තේවා සුවපත්තේවා
ඒ මිය පරලෝගේ මෑණියන්ට සංසාරදුකින් අතමිදීම පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා මිය පරලවගේ මෑණියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන් සාධු කාරදිති මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලවගේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමි දේවා කියල සාදු කියල පින්දේ. ඒවගේ මේ බිරිඳගේ මෑණියන් වන ඔක්තෝම්බර් මාසේ 20 වෙනි දිනට ජන්මදිනය සමරණ සෝමලතා වීරසිංහ මෑණියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියෙන ආශිර්වාදයක් සුජීවත්ව ඉන්න දෙපාර්ශවීම පියතුමන්ලා ඥාති සහෝදර සහෝදරයන් ඇතුළු පවුලොල හැම දෙනාමත් විශේසිෙන් අද දායකත්ත දරන රණතුන්ගගේ නිලන්ත ප්‍රියදර්ශන මහත්මා බිරිඳ ගයනි ජය සිරිදි ඒ මහත්මිය දෙව්මිනී රණතුන්ග දියණී ඇතුළුවේ හැම දෙනාමත් ධර්මශ්‍රවනය කර ලක්වාසී ලොවාසි හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. ඔබ හැම දෙනාටම උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.